වැටෙන මල් කිනිති සත්සියක් යහ පැතුම් වඩම්වන ප්‍රේමයෙන් සජ්ජායනීය සිත් පතුල පිරිමදින දයාබර සෙත් පැන් පොදයි හොඳයි ඔබ නැවතත් පිනිවිනත් එක එකතු වෙලා ඉන්නේ. අපි සම්බන්ධ කරගත්තා මීළඟ කතාබහ සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාල ලේකකාධිකාරී වෛද්‍ය ඉන්දීවර මුතුආරච්චි වෛද්‍යතුමාණන් අපි සම්බන්ධ කරගත්තා මීළඟ කතාබහ සඳහා ආයුබෝවන් වෛද්‍යතුමනි ඔබතුමාට. අපි කතා කරන්න සූදානම් වෙන්නේ මේ වෙනකොට ලංකාව තුල තියෙන කොවිඩ් අවදානම කොහොමද මොන වගේ තත්ත්වයක්ද මේ වෙනකොට ලංකාවේ තියෙන කියන කාරණේ සම්බන්ධව ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්න තමයි අපි වෛද්‍යතුමාට ආරාධනා කරේ. එතකොට හුඟක් වෙලාවට රූපවාහිනී සම්ප්‍රවේශකෙක් විදිහට මට සිද්ධ වුණාට මොහොනු ආවරණයක් නොමැතිව වැඩසටහන ඉදිරිපත් කරන්නට ඒක තුලින් කියවෙන්නේ නැහැ ලංකාව තුළ ප්‍රශ්නයක් නැතයි කියන කාරණේ නිසාම තමයි වෛද්‍යතුමාණන් අපිත් එක්ක කිව්වේ මාස්ක් එක දාගෙන මේ වැඩේ යන්න ඕනේ කියලා. මොකද හේතුව මම අර කියපු විදිහට මම සම්ප්‍රවේශකෙක් විදිහට මොහොනු ආවරණ නැතුව මම කතා කරාට මගේ වෘත්තියත් එක්ක මගේ වැඩ කටයුතුත් එක්ක ඒක එහෙම හැම කෙනෙක්ටම කරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. අවදානම තාමත් එහෙමමයි. මම හරිද? හරියටම. කොහොම අවදානමද තියෙන ලංකාවේ වෙනකොට? ඔව් ඇත්තටම බොහොම ස්තුතියි රහන්. ඇත්තටම දැන් අපි කොවිඩ් එක දැන් අවුරුදු දෙකකටත් වැඩි වෙනවා වගේ. තුනකට විතර කිට්ටුයි. ඔව් ඒක තමයි. කාලයක් තිස්සේ හිටියා. ඉතින් අර ප්‍රශ්නේ පරණ වෙන්න චුට්ට අලුත් ප්‍රශ්න එනවත් එක්කම පොඩ්ඩක් අමතක වෙන ස්වභාවයක් තියෙනවා. අපිට ඕනම දෙයක ස්වභාවය එහෙම තමයි දැන්. අවුරුදු 3ක් තිස්සේ එකම ගැටලුවක් එක්ක අවුරුදු 2කමාරක් විතර තිස්සේ එකම ගැටලුවක් එක්ක ඉදී අපිට පුංචි අමතක වීම වෙනවා අතපසු වීම වෙනවා. ඒක ස්වභාවිකයි. ඒ වුණත් දැන් තවමත් අපිට කොවිඩ් සම්පූර්ණයෙන් අමතක කරලා ඉන්න පුළුවන් තත්ත්වයක් ඇවිල්ලා නැහැ ඇත්තටම කිව්වොත්. ඒ කියන්නේ දැන් විශේෂයෙන්ම දැන් මේ වෙද්දී අපිට සතුටු වෙන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. කොවිඩ් සම්බන්ධයෙන් ලංකාවේ ගත්තාම විශේෂයෙන්ම පළවෙනි සහ දෙවෙනි එන්නත් කරන වැඩසටහන ඉතාම සාර්ථකව සිද්ධ වුණා. ඒත් එකම දැන් මේ වෙද්දී අපි බූස්ටර් එන්නත් කරන වැඩසටහනත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම සමහර රටවල් එක්ක සසඳලා බලද්දී ලංකාව අපේ මේ ප්‍රතිශක්තිකරණ කවරේජ් එක එහෙම නැත්නම් වැක්සින් ආවරණය සතුටුදායක තත්ත්වයක තියෙනවා. ඒ වුණාට තවත් අපිට දියුණු කරගන්න දේවල් ගොඩක් තියෙනවා. ඒත් එක්කම දැන් ඉස්සරහට සිංහල අලුත් අවුරුද්දත් එනවා. ඒත් එක්ක ඉතින් අපිට තව ටිකක් අවදියෙන් අවධානයෙම පිළිබඳ සැලකිල්ලක් දක්වන්න තත්ත්වයක් තමයි මේ වෙද්දී උදා වෙලා තියෙන්නේ. ඔබතුමා කියන්නේ තවත් අවුරුදු පොකුරක අවදානමක් තියෙනවද? නැහැයි කියලා කියන්න බැහැනේ නේද? දැන් මොකද අපිට මතකයි මට හොඳට මතකයි ගිය අවුරුද්දෙත් මාර්තු මාසයේ අග අප්‍රේල් මාසයේ මුල් සතිවල අපේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ විවිධ වැඩසටහන් වලට රූපවාහිනී වැඩසටහන් වලට සහභාගී වෙලා මම මගේ කටින්ම ගිහුවා ලබන අවුරුද්දේ නම් මේ වගේම පුටුවක ඉඳගෙන කොවිඩ් ගැන සිංහල අලුත් අවුරුද්ද කිට් වෙලා කතා කරන්න නොවේවා කියලා. නමුත් අවාසනාවකට ඉතින් අපිට මතකයි ගිය අවුරුද්දේ කොවිඩ් වලින් පස්සේ කියන්නේ සිංහල අලුත් අවුරුද්දෙන් පස්සේ අපි ලොකු අවදානමකට ලක් වුණා, ලොකු ව්‍යසනයකට මුහුණ දුන්න ලංකාව විදිහට. ඉතින් ඒත් එක්කම ආව ගැටලු තමයි මේ වෙනකල් දැන් රටේ තියෙන්නේ. ඒ අවදානයත් එක්ක රට විශාල විදිහට අපිට මේ ලොක්ඩවුන් කිරීම වලට ලක් කරන්න වුණා. ඒක නිසා ආර්ථිකයට ලොකු බලපෑමක් ඇති වුණා. ඒ ආර්ථික බලපෑම මේ වෙද්දී අපි හැමෝටම බලපාමින් පවතිනවා. ඉතින් ඒක නිසා මේ සිංහල අලුත් අවුරුද්දෙන් පස්සේ ලබන අවුරුද්දේ නම් පුටුවක ඉඳගෙන කොවිඩ් ගැන කතා කරන්න නොවන විදිහට හැසිරෙන එක එහෙම නැත්නම් අපි අපේ චර්යාවන් පවත්ව ගන්න එක ඉතාම වැදගත් වෙනවා. මේ වෙලාවේ අපේ රටේ අපි හැමෝගෙම ජීවිත ආරක්ෂාව, රටේ ආර්ථිකයේ හොඳ තත්යකට එන්න මේ හැම දෙයකටම. එතකොට දැන් එන්නත් කරන වැඩ පිළිවෙල කොහොමද? තුන්වෙනි මාත්‍රා බූස්ටර් මාත්‍රාව ගන්න එක සම්බන්ධව සෑහෙන ලොකු ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මේක මිත්‍යා මත ගණනාවක් තියෙනවා සමහර පිරිසක් අතර. සමහර පිරිසක් මේක ගන්නේ නැතුව ඉන්නවා බොහෝ පිරිසක්. කොහොමද මේ වැඩ පිළිවෙල දැන් හොඳ මට්ටමක තියෙනවද එන්නත් කරන වැඩ පිළිවෙල? මම කියන්නේ මිනිස්සුන්ගේ ආකර්ෂණ මේ ලොකු යොමු වීමක් තියෙනවද මේක? ඇත්තටම නෑ. අපි පළවෙනි සහ දෙවෙනි එන්නත ඉතාම සාර්ථකව වැඩසටහන ක්‍රියාත්මක වුණා. ජනතාවගේ ලොකු උද්‍යෝගයක් තිබුණා. එන්නත් කරන වැඩසටහන සමග එකතු වෙන්න අපි දැක්ක ලොකු පොලික්. ඒවා එකතු වෙලා ජනතාව එන්නත් කරන කටයුතු වලට යොමු වුණා. ඒත් එක්කම දැන් තුන්වෙනි මාත්‍රාව මේ වෙද්දී පළවෙනි සහ දෙවෙනි මාත්‍රා ලබාගෙන මාස 3ක් පහ වුණාට පස්සේ තුන්වෙනි මාත්‍රාව ලබා ගන්න හැමෝටම පුළුවන්. බූස්ටර් මාත්‍රාව මේ බූස්ටර් මාත්‍රාව විදිහට අපි ලබා දෙන්නේ ෆයිසර් කියන එන්නත. ඇමරිකානු නිෂ්පාදිත ෆයිසර් කියන එන්නත තමයි ලබා දෙන්නේ. එතකොට අවුරුදු 20ට වැඩි හැමෝටම ඔබ
ගර්භණී මාතාවක් වෙන්න පුළුවන්, කිරිදෙන කෙනෙක් වෙන්න පුළුවන්, දරුවෙක් අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ මොන තත්ත්වයක් යටතේ වුණත් ඔබට බූස්ටර් මාත්‍රාව ලබා ගන්න පුළුවන්. බූස්ටර් මාත්‍රාව ලබා ගන්න ගොඩක් අවස්ථාවන් උදා කරලා තියෙනවා. ඕනම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක් කරහා ඔබට දුරකථන ඇමතුමක් දීලා ලබා ගන්න පුළුවන්. ඒ වගේම ත්‍රිවිධ හමුදාමකින් ක්‍රියාත්මක වෙන එන්නත් කරන මධ්‍යස්ථාන ක්‍රියාත්මක වෙනවා. ඒ හරහා ලබා ගන්න පුළුවනි. සමහර ප්‍රදේශවල විශේෂයෙන් කොළඹ වගේ අපි කියන්නේ මේ දුරකථන මගින් එහෙම නැත්නම් අපි කලින් බුකින් එකක් දාලා එන්නත් කරන ලබා ගන්න වැඩසටහන් ක්‍රියාත්මක වුණා. ඒ වගේ ගොඩක් වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා බූස්ටර් මාත්‍රාව ලබා දීම සඳහා. දැන් බූස්ටර් මාත්‍රාව ගැන කතා කරද්දී අර පළවෙනි සහ දෙවෙනි මාත්‍රාවලට සාපේක්ෂව යම්කිසි ලබා ගැනීමේ අඩුවක් තියෙන බව පේනවා. හැබැයි මේ වෙද්දී ජනතාව ආයමත් උද්‍යෝගමත් වෙලා ටික ටික වෙන්න නැත ලබා ගැනීම ක්‍රමක්‍රමයෙන් වැඩි වෙන බව පෙන්වුම් කරගෙන තියෙනවා. ඉතින් ඒක අපි කියන්නේ බූස්ටර් මාත්‍රාවට පුළුවන් තරම් යොමු වෙලා අපිට ප්‍රතිශක්තිකරණයේ උපරිම මට්ටමට ලබා ගන්න එක මේ සිංහල අවුරුද්දෙන් පස්සේ ආයේ කොවිඩ් පොකුරක් ඇති වෙන එක වළක්වන්න ලොකු උදව්වක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි. එතකොට දැන් ලංකාව ඇතුලේ තවමත් දැන් අපි තුන්වෙනි මාත්‍රාව ගැන අපි කතා කරන්නේ. හැබැයි තවමත් දෙවෙනි මාත්‍රාව ලබා ගත්ත නැති පිරිසක් ඉන්නවද ලංකාව ඇතුලේ? කොහොමද අපිට දැන්? ඔව් එහෙම කවුරු හරි පළවෙනි මාත්‍රාව හෝ දෙවෙනි මාත්‍රාව ලබා ගත්ත නැති කෙනෙක් ඉන්නවා නම් කිසිම ගැටලුවක් නැහැ. ඔබට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා එහෙම නැත්නම් ත්‍රිවිධ හමුදාවකින් ක්‍රියාත්මක වෙන අපි මේ එන්නත් කරන මධ්‍යස්ථානයක් කරහා ඔබේ පළවෙනි මාත්‍රාව විදිහට සිනමා මාත්‍රාව එහෙම නැත්නම් ඒ විදිහට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම සමහර පිරිසක් මේ විශේෂයෙන්ම විදේශගත වීම සහ අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වීමේ වගේ අරමුණු වලදී පොඩ්ඩක් අපි අර එන්නත් කරණයෙන් පොඩ්ඩක් ඒගොල්ලෝ බැහැර වෙලා හිටිය ගතියක් පෙන්වුම් කරා. ඒ අයටත් දැන් අවස්ථාව ලැබිලා තියෙනවා පළවෙනි මාත්‍රාව විදිහට ඔබගේ විදේශ ගමන් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරලා මේ ඒ සුදුසු එන්නතක් ලබා ගැනීමේ පහසුකම මේ වෙදි සලසලා තියෙනවා. ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා ඒ පිළිබඳ දැනුවත් වෙන එක ඉතාම වැදගත්. හොඳයි. දැන් එතකොට ඒ විදිහට දැන් පළවෙනි හෝ දෙවෙනි මාත්‍රා ලබාගත්තේ නැති කෙනෙක්ට දැන් අපිට මම හිතනවා ලංකාව තුල ෆයිසර් මාත්‍රාව ෆයිසර් වැක්සින් එක ලංකාවේ යම් කිසි සුලභ බවක් තියෙනවා මේ ගන්න එක අඩු කමත් එක්ක. එතකොට පහුගිය කාලවල අපි දැක්කා යම් කිසි පිරිසක් මේ සිනෝෆාම් එන්නත ගත්තේ නැහැ ෆයිසර් එන්නත ගන්නකම් බලන් හිටියේ. දැන් ඔන්න ඒ පිරිසට පුළුවන් කමක් තියෙනවද ෆයිසර් එන්නත ලබා ගන්න? එහෙම අපි හිතමු එහෙම කෙනෙක් ඉන්නවනේ. එතන දැන් ඒ කියන්නේ ෆයිසර් ලබා ගැනීම සඳහා ඇත්ත අවශ්‍යතාවයක් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔබ ළඟදී විදේශගත වෙන්න ඉන්න කෙනෙක් නම් සහ ඒ ඔබ යන රටේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒ කියන්නේ අර අපි කියන්නේ සිනෝෆාම් එන්නත සමහර රටවල ඒක සාමාන්‍ය මෙහෙමයි. ඔක දැන් වැක්සින් ගැන කතා කරද්දී අපි කියන්නේ මේ අපි ලංකාවේවත් ඇතුලේ භාවිත වෙන හැම එන්නතක්ම ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් පිළිගත්ත නිර්දේශ කරපු අපි කියන්නේ ඉමර්ජන්සි යූස් සඳහා අනුමත කරපු එන්නත්. ඔය හැම එන්නතක්ම. ඒක නිසා ඔබ භාවිත කරන එන්නත මොකක්ද කියන එක ඇත්තටම ලොකු ගැටලුවක් නැහැ. එහෙම වුණත් සමහර රටවල සමහර ඒගොල්ලෝ අපි කියන්නේ එන්ට්‍රි ක්‍රයිටීරියාස් කියලා. ඒ කියන්නේ රටට ඇතුල් වීමේ සමහර වෙලාවලදී ඒගොල්ලෝ නිර්දේශ කරලා තියෙනවා මේ එන්නත වගේ පාවිච්චි කරන්න ඕන කියලා. එහෙම තියෙන රටකට ඔබ ඇතුල් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් විශේෂයෙන් මුසත් අධ්‍යාපන කටයුත්තකට එහෙම නැත්නම් රැකියා කටයුත්තකට මේ වගේ දෙයකට ඇතුල් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබට කිසිම ගැටලුවක් නැතුව මේ එන්නත ඔබ අපි කියන්නේ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන ඒ තොරතුරු ඉදිරිපත් කරලා ලබා ගන්න පුළුවන්කම තියෙනවා. අවශ්‍ය කරන එන්නත ෆයිසර් එන්නත වෙන්න පුළුවන්. ඒත් එක්කම ඔබ හිතන්නකෝ ඔබ විදේශ රටකදී පළවෙනි එන්නත හෝ දෙවෙනි එන්නත ලබාගෙන තියෙන කෙනෙක් විදේශ රටක භාවිත වෙන ඒ කියන්නේ ලංකාවට විදේශ රටකදී එන්නත් අරගෙන දැන් ලංකාවේ ඇවිල්ලා ඉන්න කෙනෙකුට ඔබට බූස්ටර් එන්නත ඕන කරලා තියෙනවා නම් මේ වෙලාවේ මාස 3 පහු වෙලා තියෙනවා නම් දෙවෙනි එන්නත් කරලා මාස 3 පහු වෙලා තියෙනවා නම් ඒ විදේශ රටේදී ඔබ එන්නත් කරපු ඒ තොරතුරු ඉදිරිපත් කරලා ඔබට බූස්ටර් එන්නත ලබා ගන්න පුළුවන්. මේ පහසුකමත් මේ වෙදි සලසලා දීලා තියෙනවා. බූස්ටර් එන්නත විදියට හැමතිස්සෙම පාවිච්චි වෙන්නේ ෆයිසර් එන්නත තමයි. හොඳයි. එතකොට වෛද්‍යතුමනි දැන් හුඟක් කරලා මේක මට පෞද්ගලික බව ප්‍රශ්නයක් මේ මෑත කාලේදී දැන් දින කිහිපයකට කලින් මට හිතෙනවා දැන් විදේශ සංචාරයක් සඳහා මේ එන්නත් කිරීමේ සහතිකයක් ලබා ගන්න අවශ්‍ය කරන හුඟක් කරලාට අපිට එයාපෝට්ස් වලට පෙන්නන්න. එතකොට මේක පිළිබඳව මම චුට්ටක් හෙව්වට පස්සේ මට තේරිච්ච කාරණයක් තමයි සාමාන්‍ය භූමියේ මේ මට්ටමේ ජනතාව සාමාන්‍ය ජනතාව මේ සහතිකය ලබා ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව යම්කිසි දැනුම පිළිබඳව අඩුපාඩුවක් තියෙනවා. කොහොමද මේක කරගන්නේ කියන එක සම්බන්ධව හරියාකාරව. මට එහෙම දෙයක් දැනුණා. ඔබතුමාට මේ වෙලාවේ අදහසක් තියෙනවද කොහොමද එහෙම විදේශගත වෙන්න
කියන්නේ අවශ්‍ය වෙලා ඉන්න කෙනෙකුට ඒ සහතික ලබා ගන්න ක්‍රියාපිළිවෙල පටිපාටි අපි කිව්වොත් හොඳයි. ඔව් ඒක මෙහෙමයි. දැන් විදේශගත වෙන්න දැන් ඔබට යම්කිසි කාලයක් තියෙනවා නම් ඉදිරියට විදේශගත වීම සඳහා ඔබට ඔබේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හරහා මේ අපි කියන්නේ මේ ඉන්නත් සහතිකය අපි කියන්නේ E certificate කියන එක ලබා ගන්න පුළුවන්. ඒ සඳහා ක්‍රියාවලිය ඒ ක්‍රියාදාමය සකස් කරලා තියෙනවා. ඊටාම හදිසිය ලබා ගන්න පුළුවන් අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් ඒ සඳහා අවශ්‍ය කරන මේ පහසුකම් සපයලා තියෙනවා අන්තර්ජාලය හරහා ඒකට අවශ්‍ය කරන ලියාපදිංචි වෙන්න අපේ කියන්නේ ඒකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු ඒකකයේ හරහා ඒ අවශ්‍ය කරන තොරතුරු ඉදිරිපත් කළ විශේෂයෙන් ඔබේ පාස්පෝර්ට් එකේ ඡායාරූපයක් ඔය වගේ ඒ අවශ්‍ය කරන තොරතුරු ටික තියෙන පාස්පෝර්ට් එකේ ඡායාරූපයක් ඔබේ ඊට පස්සේ විදේශගත වීම සඳහා ඒ දීලා තියෙන අපි හිතමුකෝ ඔෆර් ලෙටර් හරි එහෙම නැත්නම් ඒ වගේ තොරතුරු ටික ඒ තොරතුරු ටික ලබලා දීලා ඔබේ බයෝ ඩේටා එක ඔබේ තොරතුරු ඇතුළත් කරලා ඔබේ නම ජාතික හැඳුනුම්පත් අංකය වැක්සින් ලබාගත් දින වකවානු සහ වැක්සින් ඔබට අතට දුන්න වැක්සින් කාඩ් එක තියෙන්නේ එන්නත් කරන ස්ථානයෙන් ලබා දුන්න කාඩ් එක අර ස්ටිකර් එක අලවලා දෙනකොලේ අන්න ඒකේ ඡායාරූපයක් ඒ ටික ඇතුල් කරලා ඔබට ඒ අවශ්‍ය කරන සහතික පත්‍රය ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් දවස් 2ක් 3ක් වගේ කාලයක් ඇතුළත ඒ සහතික පත්‍රය අන්තර්ජාලය හරහා ඔබට ඊමේල් එකක් විදිහට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. ඒ පහසුකමත් සාපයලා දීලා තියෙනවා. එතකොට දැන් තව පිරිසක්ගේ ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නේ කියන්නේ දැන් අපි තුන්වෙනි මාත්‍රාව ගැන කතා කරනවා. අපි බුස්ටර් එකක් මේ වෙනකොට අපිට එහෙම පිළිවෙලක් යනවා. තව පිරිසක් කියනවා අපිට හතරවෙනි මාත්‍රාවකටත් දැන් ලෝකේ සමහර රටවල් එහෙම ගිහිල්ලක් තියෙනවා. ලංකාවට එහෙම බාලා කියන්නේ අභියෝගයක් තියෙනවද? එහෙම තත්ත්වයක් අපිට උදා වෙයිද? කොහොමද ඔබතුමාට එහෙම පූර්වකථනයක් කරන්න පුළුවන්ද මේ ලාවේ? ඒක පිළිබඳව දැනට අපි දැනුවත් විදිහට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපි කියන්නේ පොලිසි ඩිසිෂන් එකක් විදිහට දැනට හතරවෙනි මාත්‍රාව පිළිබඳව හරිම තීරණයකට ඇවිත් නැහැ. හැබැයි සමහර රටවල් වල විශේෂයෙන්ම සමහර දියුණු රටවල හතරවෙනි මාත්‍රාවක් බූස්ටර් මාත්‍රාවක් විදිහට පාවිච්චි වෙනවා. මෙතනදී අපි වැදගත් පොඩ්ඩක් කතා කරන්න මේකේ අපි කියන්නේ මේකේ විද්‍යාත්මක පසුබිම මොකක්ද කියන්නේ. අපි දැන් එන්නත්කරණය හරියට පාඩම් කරනවා වගේ. එන්නත්කරණය කියන එක පාඩම් කරනවා වගේ. මොකද දැන් පාඩම් කරද්දී කොහොමද අපි පළවෙනි දවසේ පාඩම් කරාම චුට්ටක් විතර මතක ඉන්නවා. දවස් 10ක් 15ක් විතර ඇද්දි ඔක ටික අමතක වෙගෙන යනවා. ඊට පස්සේ දෙවෙනි සැරේ ආයෙමත් ඒ පොත අරගෙන චුට්ටක් පාඩම් කරාම තව පොඩ්ඩක් මතක හිටින ප්‍රමාණය වැඩි වෙනවා. තුන්වෙනි පාරක් පාඩම් කරොත් තව ටිකක් වැඩි වෙනවා. හතරවෙනි පාරක් පාඩම් කරොත් තව ටිකක් වැඩි වෙනවා. ඕක තමයි පාඩම් කිරීමේ විද්‍යාත්මක පදනම. එන්නත්කරණයේ විද්‍යාත්මක පදනමත් ඕකම. අපි පළවෙනි මාත්‍රාවක් එන්නත් කරාම අපේ ඇඟේ ඒකට අවශ්‍ය කරන ප්‍රතිදේහය එහෙම නැත්නම් ප්‍රතිශක්තිය ගොඩනගෙනවා. මේ ප්‍රතිශක්තිය යම්කිසි කාලයක් ඇද්දි ටික අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට අපි දෙවෙනි මාත්‍රාවක් එන්නත් කරනවා. දෙවෙනි මාත්‍රාවෙන් අර පරණ මතකය අලුත් කරලා අලුතින් තවත් ප්‍රතිශක්තිය හති කරනවා. එතකොට තව චුට්ටක් වැඩි වෙනවා. අපි බූස්ටර් මාත්‍රාවක් එන්නත් කරොත් ඔය ශක්ති ප්‍රමාණය එහෙම නැත්නම් ඔය මේ ප්‍රතිශක්ති ප්‍රමාණය තවත් වැඩි කරලා දෙනවා. ඉතින් හතරවෙනි මාත්‍රාවක් එන්නත් කරොත් ඕක තව ටිකක් කරනවා. ඔය විදිහට තමයි සාමාන්‍යයෙන් අපි එන්නත් කරන්නේදී අපි මේ විද්‍යාත්මක පැහැදිලි කරන්නේ මොකද්ද මේ එන්නත් කරන්නේ මගින් ප්‍රතිශක්තිය ඇති කරන ක්‍රමවේදය. දැන් උදාහරණයකට ගත්තොත් අපි ගන්නකො දැන් අපේ සාමාන්‍යයෙන් රූටින් ඉමුනයිසේෂන් එහෙම නැත්නම් සාමාන්‍ය පොඩි දරුවන්ට කරන එන්නත් කරන වැඩපිළිවෙල. ඒකෙදි සමහර එන්නත් 4 වතාව විදින එන්නත් තියෙනවා. එකම එන්නත් 5 වතාවක් විදින එන්නත් තියෙනවා. ඒ වගේ කීප වතාවක් සාමාන්‍ය එන්නත් කරන්නේ ඒක තමයි ක්‍රමය. කියන්නේ අපි එන්නත් කරන්නේ පළවෙනි මාත්‍රාවෙන් වැඩි කරලා දෙනවා, දෙවෙනි මාත්‍රාවෙන් වැඩි කරලා දෙනවා, තුන්වෙනි මාත්‍රාවෙන් වැඩි කරලා දෙනවා. ඒ විදිහට තමයි සාමාන්‍යයෙන් මේ ප්‍රතිශක්තිය වැඩි වීම සිද්ධ වෙන්නේ. ඒකේ එන්නතෙන් එන්නතට කොපමණ මාත්‍රා ප්‍රමාණයක් විදින්න ඕනද, කොපමණ ප්‍රතිදේහ ප්‍රමාණයක් ඇදිලා කොපමණ ප්‍රතිශක්තියක් ගොඩනගෙන්න ඕනද කියන එක ඒ එන්නතෙන් එන්නතට වෙනස් වෙනවා. ඉතින් විශේෂයෙන් කොවිඩ් ගැන කතා කරොත් කොවිඩ් ගැන අපි දැන්නේ අපි මේ තොරතුරු එකතු වෙමින් අපි දැනුම අලුත් වෙමින් යන්නේ. ඉතින් දැනට තියෙන තොරතුරු වල හතරවෙනි මාත්‍රාවකින් ප්‍රතිදේහ ජනනය එහෙම නැත්නම් ප්‍රතිශක්තිකරණය තවත් වැඩි වෙන බව තොරතුරු හොයා ගනිමින් පවතිනවා. ඒක නිසා සමහර රටවල් මේ වෙද්දිම හතරවෙනි මාත්‍රාවකට ගිහිල්ලා ඒක බූස්ට් එකක් හතරවෙනි සෙකන්ඩ් බූස්ට් එකක් විදිහට එන්නත් කරන කටයුතු කෙරීගෙන යනවා. ඉතින් ඉදිරියේදී අවශ්‍යතා අනුව සමහර වෙලාවට මේ වගේ තීරණ වලට යන්න වෙන්න ඉඩ තියෙනවා. දැනට අපි තුන්වෙනි මාත්‍රාවේ කවරේජ් එක සම්පූර්ණ කරගන්න එක තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ මේ වෙලාවේ අපි ජනතාව විදිහට විශේෂයෙන්ම අවධානය යොමු කරලා කරන්න ඕන කටයුත්ත. හොඳයි. දැන් අද වෛද්‍යතුමනි
ඔයගොල්ලෝ අපි ගත්තොත් එහෙම පහුගිය කාලයට සාපේක්ෂව දැන් ලංකාව ඇතුළේ අපිට යම් කිසි මට්ටමක සාපේක්ෂව මම කියන්නේ ප්‍රතිශතයක් විදිහට සතුටුදායක මට්ටමක් තියෙනවනේ. අපිට වාර්තා වෙන රෝගීන් ප්‍රමාණයක අඩුව තියෙනවා, මරණ ප්‍රමාණය අඩුවක් තියෙනවා. දැන් මේකට හේතු වෙන්නේ අපි මේ දැන් හුඟක් පිරිසක් කියනවා මේක පරීක්ෂණ අඩු කරලා තියෙන එක. සිද්ධ කරන PCR පරීක්ෂණ හෝ ඇන්ටිජන් පරීක්ෂණ හෝ අඩු කරලා තියෙනවා කියලා සම යම් කිසි පිරිසක් කියනවා. සමහර තැනකදී කියනවා මේ ගැන පිළිබඳ අධ්‍යයනයක ඉන්න පිරිස කියනවා herd immunity කියන එක මේකට ඇති වෙලා තියෙන්නේ. මේ දෙකෙන් මොකක්ද හරි මතය? මේ දෙකම හරිද නිවැරදිද? මොකක්ද මෙතන තියෙන ගැටලුව? ඔව්. පරීක්ෂණ ප්‍රමාණය අඩුවීම කියන එක දැන් එහෙම ගත්තොතින් දැන් එහෙමනම් රෝගය පැතිරෙනවා නම් අපි කියන්නේ රෝගයෙන් මරණයටපත් වෙන හෝ රෝහල්ගත වෙන ප්‍රමාණයත් වැඩි වීමක් තියෙන්න එපා. දැන් අපිට ඒක ලොකුවට පේන්නේ නැහැ. ඒ නිසා ඇත්තටම ගත්තොතින් සාමාන්‍ය විදිහට ගත්තොතින් අපි රෝගය ඒ කියන්නේ රෝගය අපි අප්‍රේල් මාසේ පහුගිය අවුරුද්දේ අගභාගයේ තිබ්බට වඩා අපි සතුටුදායක තත්ත්වයක ඉන්නවා කියන එක පැහැදිලිව පේන තියෙන දෙයක් මේ භූමියේ. ඒ වුණත් අපිට මේ වෙලාවේදී අවදානම සම්පූර්ණයෙන් පහ වුණා කියලා සතුටු වෙන්න පුළුවන් තත්ත්වයක් නැහැ. ඒකයි මෙතනදී අපි වැදගත් විදියට සලකන්න ඕන. මොකද වෛරස් එක සමාජයේ පැතිරෙන තත්ත්වයක් තියෙද්දි වෛරස් එක සමාජයේ පැතිරෙමින් තියෙන වෙලාවක තමයි වෛරස් එකේ අලුත් ප්‍රභේදයක් ඇති වෙන්න අවදානම තියෙනවා. දැන් ඒ විදිහට මොකක් හරි අලුත් ප්‍රභේදයක් ඇති වුණොත් දැනට තියෙන ප්‍රභේදයට වඩා අපි කියන්නේ රෝගය ඇති කිරීමේ හැකියාව වැඩි. රෝගය දරුණු විදිහට ඇති කරන විදිහේ මොකක් හරි ප්‍රභේදයක් ඇති වුණොත් ඒක මීට වඩා දැනට තියෙන වෛරස් එකට වඩා ප්‍රබලව පැතිරෙන එකක් වුණොත් දැනට තියෙන වෛරස් ප්‍රභේදයට වඩා ප්‍රබලව පැතිරෙන එකක් වුණොත් ඒක සමාජයේ එක සැරේ පැතිරිලා යන්න පුළුවන්. දැන් ඔබට මතක ඇති 2020 අගභාගයේ තිබුණේ ඩෙල්ටා ප්‍රභේදයේ ඉක්මවමින් මේ අලුත් ප්‍රභේදය පැතිර ගියා. ඒ විදිහට අලුතින් එකක් ඇවිල්ලා පැතිර යාමේ අවදානමක් නැහැ කියලා අපිට සතුටු වෙන්න බෑ. ඒක නිසා සමාජයේ අපිට මට අද ඇත්තටම දෙන්න ඕන වෙන පණිවිඩය තමයි අමතක කරන්න එපා තාම කොවිඩ් ඉවර නැහැ. ඔබේ මේ මුඛවැස්ම අනිවාර්යෙන් මේ සමාජයට යද්දි පාවිච්චි කරන්න. අත් හොදන පුරුද්ද අතාරින්න එපා. ඊළඟට සමාජ දුරස්භාවය හැම අවස්ථාවකම තියාගන්න. අත්‍යවශ්‍ය කාරණයකට ඇරුණු කොට එළියට බහින්න එක පුළුවන් තරම් ආම කරන්න. ඒ කියන්නේ නිකරුණේ එහෙම ගමන් යොදා ගන්න එපා. අනවශ්‍ය විදිහට පුළුවන් තරම් ආම කරන්න හැකි. මම කියන්නේ නතර කරලා ගෙදර ඉන්න කියන එක නෙමෙයි මම කියන්නේ. අනවශ්‍ය විදිහේ ගමන් හැකිතාක් ආම කරන්න. අපි අප්‍රේල් මාසෙන් පස්සේ මැයි මාසේ ලොකු අවදානමකට නොගිහිල්ලා ආරක්ෂා වෙන එක තමයි මේ වෙලාවේ අත්‍යවශ්‍ය ඉතාම වැදගත් කාරණය. හොඳයි. දැන් එතකොට දැන් අපි ගත්තොත් එහෙම දැන් ලංකාව තුලේ අර මුලින් තිබ්බ විදිහට දැන් භූමදානය කියන මේ කටයුතු මරණ භූමදාන කොවිඩ් මරණ අවසන් කටයුතු සිද්ධ කරන ක්‍රමය දැන් යම්කිසි මට්ටමකට ලිහිල් කරලා තියෙනවා. එතකොට යම්කිසි පිරිසකට හිතෙන්න පුළුවන් දැන් කොවිඩ් හැදිලා මරණයක් සිද්ධ වුණොත් එහෙම අර කලින් තරම් ලොකු ඉෆෙක්ට් එකක් නැහැ මේක ලොකු හාම් එකක් නැහැ ලොකු බලපෑමක් නැහැ කියලා හිතෙන්න පුළුවන්. එහෙම මතයක් තියාගෙන ඉන්න එක හරියද? තාමත් අපි අර ඒ කියන්නේ අපි මානුෂීය වෙලා මේ දේවල් ලිහිල් කරාට අවදානම තාමත් තියෙනවද? මොකක්ද තත්ත්වයක් තමයි? අවදානම තාමත් තියෙනවා. ඉතින් අපි පරිස්සම් වෙන එක තමයි මේ වෙලාව ඉතාම වැදගත් වෙන්නේ. මොකද අනවශ්‍ය විදිහට විශේෂයෙන්ම මේ දැන් අපි හිතමුකෝ අවමංගල අවස්ථාවකට හරි ඒ වගේ දෙයකදී ගොඩක් වෙලාවට පිරිස එකතු වෙන එක ඒ වගේ දේවල් වලදී උනත් පුළුවන් තරම් සැලකිලිමත් වෙන්න. කොහොම වෙතත් අවදානම අඩු වෙලා නැහැ. විශේෂයෙන්ම දැන් යම් ලිහිල් කිරීම කරලා තියෙනවා. විශේෂයෙන්ම සමහර දේවල් වල සංගීත සංදර්ශන වේවා ඔය වගේ දේවල් වල යම් ලිහිල් කිරීම කරලා තියෙනවා. හැබැයි හැම එකකදීම ඔබේ ආරක්ෂාව අනිවාර්යයෙන්ම සලස ගන්න එක අත්‍යවශ්‍යයි. අවුරුදු 3ක් තිස්සේ මුකුත්ම නැතුව ඉන්න බෑනේ සමාජයකට. ඇත්ත කතාව ඒකනේ. අපි හිතමු අපි විනෝදාස්වාදයක් නැතුව සතුටු වෙන්නේ නැතුව ගමනක් යන්නේ නැතුව එහෙම ඉන්න බෑ. මොකද මිනිසා කියන්නේ සමාජ සත්වෙක්. ඉතින් ඒ ලිහිල් කිරීමේ අවශ්‍යතාවයන් සඳහා යම් ලිහිල් කිරීම කරන්න ඕන වෙනවා. ඒත් එක්කම තව එකක් අමතක කරන්න එපා. දැන් කොවිඩ් එක්කම ඊළඟට රටක් වුණාම රටක් දුවන්න ඕන. ඒ කියන්නේ අපි කියන්නේ ආර්ථිකයක් තියෙන්න ඕන. ඒ ආර්ථික තත්ත්වය පවත්වා ගන්නත් යම් විදිහේ ලිහිල් කිරීම කරන්න සිද්ධ වෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒ දේවල් එහෙම වුණත් ඔබ දැනුවත් ඔබේ ආරක්ෂාව සලසගන්න එක පිළිබඳව ඔබ සැලකිලිමත් වෙන එක ඉතාම වැදගත්. දැන් ඔබ සැලකිලිමත් වුණොත් ඔබ රැකෙයි ඔබ රැකුණොත් ඔබේ පවුල රැකෙයි. ඒක තමයි මේ වෙලාවේදී ඇත්තටම වැදගත්ම කාරණය වෙන්නේ. හොඳයි. ඒකද අද ප්‍රධානම වශයෙන් අද දවසේ ප්‍රධාන පණිවිඩය විදිහට ඔබතුමාට දෙන්න ඕන වෙන කාරණේ මේ අවුරුද්දත් එක්ක අපි ඊළඟට
ප්‍රශ්නයක් ඇති නොකරගෙන ජීවත් වෙන විදිහ සහ ප්‍රශ්නයක් ඇති නොකර ගනිමින් අවුරුද්ද නිදහසේ සමරන එක තමයි ප්‍රධාන පරමාර්ථය අපි අද වැඩසටහන තුළ ඔබතුමා සඳහන් කරා. එතකොට ඔන්න දැන් ගමේ යන්න බලාගෙන ඉන්නවා කට්ටිය. මොකද අවුරුදු දෙකක අපි කියන්නේ ඇරියස් එක කව ගන්නවා කියලා. එහෙම තැනක ඉන්න බොහෝ වෙලාවට ජනතාව ඉන්න පුළුවන්. අපිට අවුරුදු දෙකක් යන්න ඕනේ නැහැ එළියට. ඒ නිසා මේ සැරේ හොඳට අවුරුද්ද සමරන්න ඕනේ කියන එකක ඉන්න පුළුවන් බොහෝ දෙනා මොන ප්‍රශ්න තිබ්බත්. එහෙම පිළිසර ඔබතුමාට දෙන්න දෙන උපදෙස් මොනවද, අවවාද මොනවද කියන කාරණයක් මතක් කරගන්න. අනිවාර්යයෙන්ම අවුරුදු සමරමු. අවුරුදු සමරන්න එපා කියන්න බෑනේ. අවුරුදු සමරමු. හැබැයි අවුරුදු සමරද්දී ඔබේ ආරක්ෂාව සලස ගන්න අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. ඔබට හැකි හැම අවස්ථාවකදීම පිටට එළියට ගිහිල්ලා සෙනග ගැවසෙන තැන්වලට ගිහිල්ලා ගන්න බඩු. ඔබට ගෙදර ඇතුලේ ඉඳලා කරන්න පුළුවන් දේවල් තියෙනවා නම් විශේෂයෙන්ම ඔන්ලයින් මිලදී ගැනීමක් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් කරන්න පුළුවන්කම තියෙනවා නම්. මොකද අවුරුදු දෙකක් අපි ජීවත් වුණානේ එහෙම. ඒ වගේ දේවල් අර හැදිච්ච හොඳ පුරුදු ටික තියාගමු. කොවිඩ් කාලේ හැදිච්ච හොඳ පුරුදු ටික තියාගමු. අපි අත්හොදන එක හරි හොඳ පුරුද්දක්. ඒක අපි මුළු සමාජෙකම පුරුද්දක් විදියට ගන්න. අනික් එක වැදගත් කාරණයක් මේ කොවිඩ් පැතිරිලා ගියේ ඒ කාලේ අනික් ශ්වසන රෝග අනික් ආහාර මාර්ග පිළිබඳ විශේෂයෙන්ම මේ අපි කියන්නේ ඩයරියා තත්ත්ව මේ ආහාර මාර්ග පිළිබඳ ඇතිවෙන මේ වෛරස් රෝග වගේ දේවල් ඇත්තටම අඩු වුණා. ඒ අඩුනේ අපේ අත්හොද ගන්න පුරුද්ද හින්දා. ඉතින් ඒ හොඳ පුරුදු ටික අපි තියාගමු දිගටම. ඒත් එක්කම පුළුවන් හැමතිස්සම අනිවාර්යයෙන්ම මුඛාවරණය පළඳින්න. අත්සෝදනයක සහ හැකි හැම විටම සමාජ දුරස්ථභාවය තියාගන්න උත්සාහ කරන්න. මොකද විශේෂයෙන්ම ගොඩාක් සෙනග ගැවසෙන තැන්වලට ගිහිල්ලා බඩු ගන්න, සෙනග එක්ක ගැවසෙන්න ඒ වගේ දේවල්වලට යොමු නොවී ඉන්න තරමට හොඳයි. ඔබට බඩු ගැනීම කරන්න තියෙනවා අනිවාර්යයෙන්ම. ඒ සඳහා සෙනග අඩුවෙන් ගැවසෙන වෙලාවක් තෝරගන්න පුළුවන් නම් වැඩියම හොඳයි. ඒ ඊළඟට ඉක්මනින් ඔබට අවශ්‍ය කරන බඩු ටිකේ ලයිස්තුවක් හදාගෙන ඔබට යන්න පුළුවනි. ඒ හරහා එළියේ ගැවසෙන කාලය අඩු කරගන්න පුළුවනි. දැම්ම මිලදී ගැනීම පුළුවන් තරම් වේලාසන ඔබේ මිලදී ගැනීම ඉවර කරන්න. එතකොට සෙනග ගැවසෙන ප්‍රමාණය දැන් විශේෂයෙන්ම තවත් සිංහල අවුරුද්දට කිට්ටු වෙද්දී පාරට සෙනග බහින එක වැඩි වෙනවා. ඉතින් ඒ තත්ත්වය අවම කරගන්නත් පුළුවන්. ඔය වගේ පුංචි දේවල් වලින් ඔබේ ආරක්ෂාව ඔබ සලසගන්න එක වැදගත් වෙනවා. සිංහල අවුරුදු සමරමු. හැබැයි ලබන අවුරුද්දක් ලබන අවුරුද්දේ කොවිඩ් ගැන කතා නොකරන විදියට අපිට වැඩ කටයුතු කරගන්න පුළුවන් වුණොත් ඒක රටක් විදියට අපි ලබන ලොකු ජයග්‍රහණයක්. හොඳයි. දැන් අවුරුදු 3කට ආසන්න කාලයක් තිස්සේ කොවිඩ් ගැන කතා කරන හැම අවුරුද්දකටම පස්සේ අපිට කතා කරන්න සිද්ධ වෙලා තිනවා. මේ අවුරුද්දේ නම් අපි නැවතත් කොවිඩ් ප්‍රශ්නයක් බවට පත් කරගෙන කතා කරන්න ගන්නේ නැති විදිහට අපි අවුරුද්ද සමරමු කියන කාරණේ වන්න නාලිකාවක් විදිහට අපිත් මතක් කර සිටිනවා. අපි සම්බන්ධ කරගත්තේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය ලේකකාධිකාරී වෛද්‍ය ඉන්දීවර මුතු ආරච්චි වෛද්‍යතුමාණන් තමයි අපි සම්බන්ධ කරගත්තේ. බොහොම ස්තුතියි ආයුබෝවන් මුතුමාට. ආයුබෝවන්. හොඳයි. අපි වෛද්‍යතුමා මතක් කරපු කාරණාවල් හැම එකක්ම මතක තියාගෙන අවුරුද්ද සමරමු ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි ඇති කරගත්ත කොවිඩ් නිසා අපි ඇති කරගත්ත හොඳ පුරුදු ටික දිගටම අපි පවත්වා ගනිමු කියන යෝජනාවත් ඔබට සිද්ධ කරනවා. අපි සමු ගන්නවා.